පස්සේ අපි කිව්වා මේ කය ඇසුරු කරගෙන මේ කයේ පිහිටලා ඉන්න නාම ධර්ම ගැන. ඒ කියන්නේ අන්ධයාගේ කරේ නැගලා ඉන්නෝනේ දැන් පිලෙකුත් නේද? දැන් පිලා ගැන විස්තර ටික කියනවා ඒ පාර. ඉස්සෙල්ලා කිව්වේ පිලා ඉන්න අන්ධයා ගැන විස්තර ටික කිව්වේ. දැන් අන්ධයා උඩ ඉන්න පිලා ගැන විස්තර ටික කියනවා වගේ. එබඳු රූපය ඇසුරු කරගෙන තියෙන නාම ධර්ම ගැන කියනවා. මොකද මේ වේදනානුපස්සනාව තියෙන්නේ දුක් දේ සැපයි කියලා ගත්ත විපල්ලාසයක් ලෝකෙට තියෙනවා. ඒ වගේම මේ වේදනාව කෙරෙහි වේදනාව මම මගේ ආත්මයයි කියලා ආත්ම දෘෂ්ටි ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආත්ම සංඥාව හතර පොලක පවතින මේ වේදනාවත් එක තැනක ඇති වෙන්න හේතුව. ඒ තමයි විපල්ලාස හරහා. සැපයි කියන විපල්ලාසය. සැපයි කියන විපල්ලාසය දුරු කරන්න වේදනාව පිරිසිඳ දකින්න ඕනේ. ඒ වේදනාව පිරිසිඳ දැකීම සඳහායි වේදනා ස්කන්ධයේ පිරිසිඳ දැකීම සඳහායි මේ සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද මහානතම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ? කොහොමද වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මෙහි මහානතම සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. දුක්ඛ වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා සුඛං වේදනං වේදියාමිති පජානාති. දුක්ඛං වේදනං සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. මොනවද මෙතෙන්දී වේදනානුපස්සනාව ගැන පෙන්නනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනාව තුන් ආකාරයක් කරලා පෙන්නලා ඒ වේදනාව පෙන්නනවා සාමිස නිරාමිස කියලා දෙකකට බෙදලා. සාමිස කියනකොට අපි කියමු මේ කාමයේ ඇසුරු කළා වූ ගේහ නිස්සිත වේදනාවට කියනවා සාමිස වේදනා. නෙක්ඛම්මයේ ඇසුරු කළා වූ විරාගයේ ඇසුරු කළා වූ වේදනාවට කියනවා නෙක්ඛම්ම නිරාමිස වේදනාව කියලා. මෙතනදී දැන් සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටවන්න හොඳට ඒ වේදනාවට. හරියට වේදනාව හොඳට ඉලක්ක වෙන්න ඕනේ. යම් සැප වේදනාවක් ඉස්සෙල්ලා මේ වේදනාව ටික තමන් හොඳට තේරුම් කරගන්න ඕනේ. සැප වේදනාවක් උපදිනකොට මේ සැපේ තමන්ට එන්නේ සාමිසද නිරාමිසද කියලා ඉස්සර දැනගන්න ඕනේ. ඒ කිව්වේ පංචකාමයේ ඇසුරු කළා වූ නැත්තම් සසරට
හිතේසී වෙච්ච ආශ්‍රවයන්ට හිතේසී වෙච්ච සැපක්ද මේ අනාශ්‍රව බවට හිතේසී වෙච්ච සැපක්ද මේ කියලා සැපේ ඉස්සෙල්ලා හඳුනා ගන්නත් ඕනේ. රූපයක් බලනකොට, සද්දයක් අහනකොට, ගඳ සුවඳක් බලනකොට, දූ දරුවන්ගේ නොයේ කරුණු කාරණා සිහි වෙනකොට සැපක් එන්න පුළුවන්. Tamanට හොඳට තේරෙන්න මේ සැපය සාමිසයි. ඊට පස්සේ යම් දහමක් වැඩිම නිසා, දහමක් අවබෝධ වෙච්ච නිසා, අර්ථයක් වැටහිච්ච නිසා සතුටක් එන්න පුළුවන්, සැපක් එන්න පුළුවන්. හොඳට තේරෙන්න මේ සැපය නිර්ආමිසයි. මොකද මේ සැපයේ සාමිසයක දොස් සහිතයි, නිර්ආමිසයක දොස් රහිතයි කියන අර්ථයක් තව තියෙනවා මේකේ. ඒතන වැටහෙන්න ඕනේ. ඒ නිසායි. ඊට පස්සේ සාමිස දුක, යම් දුකක් එනකොට Tamanට තේරෙන්න ඕනේ මේක සාමිසයි, කෙලෙස් සහිත දුකක්. දරුවෝ නැති වෙලා හෝ මුදලක් නැති වෙලා හෝ වෙන කුමන දෙයක් නිසා හෝ වෙන දුකක් තියෙනවා, මේක සාමිස දුක. ඒක නිර්ආමිස දුකකුත් තියෙනවා. මොකද්ද නිර්ආමිස දුක? විරාගය අනුව ගියේ, කෙලෙස් නැති ස්වභාවය අනුව ගියේ දුක මොකද්ද? යම් කිසි කෙනෙකුට භාවනා කරනවා, අනේ කවදානම් අපි රහත් වෙයිද දන්නේ, කවදානම් සසරෙන් මිදෙයිද දන්නේ කියලා පොඩි දුම්නසක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. නමුත් මේ දුක නිර්ආමිසයි. ඒක දුම්නසක් වුණාට, දුකක් වුණාට ඒ දුක සාමිස නෙමෙයි. ඒ දුකද මේ දොස් රහිත එකක්. ඒකයි නිර්ආමිස දුක. ඊට පස්සේ සාමිස උපේක්ඛාවක් තියෙනවා. සාමිස උපේක්ඛාවේ ස්වභාවය තමයි අජ්ජෝසාය තිට්ඨති. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු වල ඇලීමක් නැතුව, ගැටීමක් නැතුව මධ්‍යස්ථව ඉන්න පුළුවන්. දැන් අපිට මේ අහස දිහා, මේ බිත්තිය දිහා බලන්න පුළුවන්. අපි ගොඩාක් ওই බිත්තියට 아무තු කැමැත්තකුත් නැහැ, බිත්තියක තරහකුත් නැහැ. උපේක්ෂයි. නමුත් මේ උපේක්ෂාවේ තියෙන මෝහය හැම වෙලාවෙම සාමිස අරමුණු වල ලක්ෂණය තමයි සැප වේදනාවේ රාගානුසය අනුසය වෙනවා. දුක් වේදනාවේ පටිඝානුසය අනුසය වෙනවා. උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුසය අනුසය වෙනවා. එතකොට ඊගාවට මෝහ සහිත උපේක්ෂාව, සාමිස උපේක්ෂාව මෝහ සහිතයි. මෝහ සහිත උපේක්ෂාව හඳුනගන්න ලක්ෂණයක් කියන්න. ඇහෙන් රූපයක් බලනකොට රූපේ නොඉක්මවා පවතිනවා ඒ උපේක්ෂාව. රූපේ තුල උපේක්ෂය. රූපේ මිදිලා නැහැ. සද්දයක් අහනකොට සද්දේ මිදිලා නැහැ, සද්දේ තුල උපේක්ෂයි. සද්දෙන් යුක්තයි. ගන්ධයක් ආග්‍රහණය කරනකොට ගන්ධයෙන් මිදිලා නැහැ, ගන්ධය තුල උපේක්ෂයි. රස විඳිනකොට රසයෙන් මිදිලා නැහැ, රසය තුල උපේක්ඛයි. කයට යමක් ගැටෙනකොට පොට්ටබ්බයෙන් මිදිලා නැහැ, ඒ තුල උපේක්ඛයි. ධර්මාරම්මණයක් දැනනකොට ධම්මායතනෙන් මිදිලා නැහැ, ඒ තුල උපේක්ඛයි. මෙන්න මේ උපේක්ෂාවට කියනවා සාමිස උපේක්ෂා කියලා. ඕකෙදි වැඩිපුර විස්තර බලා ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග සූත්‍රයේදී ওই පිළිබඳව හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට මෙන්න මේ සාමිස වේදනාව, හොඳට සාමිස වේදනාව කියලා ගන්නවා. නිරාමිස වේදනාව ස්වභාවය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ආයතන ටික ඉක්මවා පවතිනවා හැම වෙලාවෙම. රහතන් වහන්සේට කියනවා
චලංග සමන්නාගත උපේක්ඛාවක් තියෙනවා. අංග 6කින් යුක්ත උපේක්ඛා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ස්පර්ශ ආයතන 6ේම උපේක්ෂයි. සැප වේදනාවෙත් උපේක්ෂයි, දුක් වේදනාවෙත් උපේක්ෂයි, උපේක්ෂා වේදනාවෙත් උපේක්ෂයි. එහෙනම් චලංග සමන්නාගත උපේක්ඛාවක් තියෙනවා. මෙන්න මේ උපේක්ෂාව කියනවා නෙක්ඛම්ම සහගත. එතකොට මෙතනදී මේ වේදනාවේ පරිසරය මතක් කළේ. ඔය කියපු වේදනාව වලින් කුමන හෝ වේදනාවක් එන්න පුළුවන්, වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඒ වේදනාවන්හි ඒ කියපු වේදනාවන් අතරින් යම් වේදනාවක් එනකොට ඒ වේදනාව විඳිනවා කියලා දන්නවා. ඒ කිව්වේ ඒ වේදනාවටම හිත අහු වෙන්න ඕනේ. කිසිම වෙලාවකදී හරියට වේදනානුපස්සනාව වැඩුවා නම් වේදනාවට හිත තැබුවා නම් රූපයක් ඈඳෙන්න බෑ. කකුලේ වේදනාව එහෙම આવුත් හරියට සතිපට්ඨානේ වඩලා නැහැ. වේදනානුපස්සනාව වඩලා නැහැ. ඔළුවේ කැක්කුම එහෙම આવුත් ඒ හරියට අපි වේදනානුපස්සනාව වඩන්නේ නැති නිසා. බඩේ කැක්කුම આવුත් කන් කැක්කුම આવුත් මොකද? වේදනාවට බඩවල් තියනවද? වේදනාවට කන් තියනවද? වේදනාවට අත් කකුල් තියනවද? ඒ කියන්නේ වේදනාව බඩේ වේදනාව, ඔළුවේ වේදනාව, කකුලේ වේදනාව වෙනවා. වේදනාවට අයිති කකුල් තිබුණා. අත්පය තිබුණා. වේදනාව විතරක් නම් කකුල අනිකක් නම් වේදනාව අනිකක් නම්. ඒක කය නම් මේක නාමේ නම්. නාමේ කැලි රූපේ කැලි නාමෙත් තියෙන්න බෑනේ. පුළුවන්ද? බෑ. එහෙනම් කකුලේ වේදනාව තියෙන්න බෑ. යම් කිසි කෙනෙකුට වේදනාවට කකුලක් ඈඳුනොත් දැනගන්න ඒ වේදනාව සැපසහගත නම් ඒද සාමිසයි. වේදනාවට කකුල අතපය ඈඳුනොත් ඒ වේදනාව දුකයි නම් දැනගන්න සාමිසයි. උපේක්ෂා වේදනාවට කකුල අතපය ඔළුව කියලා මොන හරි දෙයක් ඈඳිලා තියෙනවා නම් ඒ වේදනාව දැනගන්න ඒ උපේක්ෂාව සාමිසයි. වේදනාව එනවා වේදනාව වෙන රූපේ නෑ. ඒක දුක් වේදනාවක් නම් ඒත් නිර්ාමසයි. ඒ දුක් වේදනාවම ඊතර වෙන විදිහට තියෙන්නේ. වේදනාව එනවා ඒ වේදනාවට අයිති රූපයක්. රූපය නිසා වේදනාව එනවා. වේදනාව අයිති නෑ රූපෙට. හේතුව නිසා ස්පර්ශය නිසා ඵලයක් ඇති වෙන්න පුළුවන්. හේතුවක් නිසා ඵලයක් ඇති වෙන්න පුළුවන්. ඵලය තුල හේතු තියෙන්න පුළුවන්ද? බෑ. අපි කියමු කයත් පොට්ටබ්බයත් කාය විඥානෙත් කියන හේතු ටික ස්පර්ශය නිසා නම් වේදනාවක් එන්නේ. ඒ වේදනාවට හේතු ධර්මයෝනේ කය. එහෙනම් ඒ හේතුව වේදනාවනෝති ඵලය තුල තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒකට ඈඳෙන්න බෑ. එහෙනම් මෙතෙන්ද මම මතක් කරන්නේ මේ සතිපට්ඨානයේදී හොඳට එක දෙයක් ගන්න ඕනේ. සතිපට්ඨානේ සිහිය පිහිටවන කෙලින්ම ඍජුව වෙන කිසිම දෙයකට ඈඳෙන්නේ නැතුව හරියට ඒ ධර්මතාවයේම ඒ ගතියම අල්ල ගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට දැන් ඔහොම ඉන්නකොට කකුල රිදෙනවා නම් හරියට ඒ වේදනාවට විතරක් හිත තියන්න. රූප එකක්වත් අහුවෙන්නේ නැති වෙයි. අන්න එහෙම තිබ්බොත් වේදනාවට හිත තියලා තියෙනවා. ඒ වගේ අර ඉස්සෙල්ලා කියපු වේදනාව ඇති වෙන පරාසය සැප දුක් උපේක්ෂා වෙන්න පුළුවන්. ඒක සාමිස වෙන්න පුළුවන්, නිර්ාමිස වෙන්න පුළුවන්. කුමන හෝ වේදනාවක් ආවොත් ඒ වේදනාව කෙරෙහි සිහිය තබන්න. ඒකට පෙන්නපු ලක්ෂණය තමයි මම ඒක සාමිසද නිර්ාමිසද කියලා බලා ගන්න ලක්ෂණය තමයි මම පෙන්වුවේ. සාමිස වේදනාවේ කෙලෙස් සහිත වේදනාවේ ආපහු තණ්හාව ඇති වෙන වේදනාවේ ලක්ෂණය හඳුනා ගන්න වේදනාවට අයිති තැනක් දැනෙයි අපිට. ඒ කියන්නේ වේදනාව කකුලේ, වේදනාව ඔළුවේ, වේදනාව බඩේ, වේදනාව මගේ විලා ඇති. එහෙම නැතුව හරියටම වේදනාව විතරක් අහු වෙනවා නම් වේදනාව කකුලේ, බඩේ, ඔළුවේ හේතු නිසා හටගන්න වේදනාවට තැනක් නැහැ. කියන තැනකින් හරියට අහු වෙනවා නම්
ඔන්න මේ හැම වේදනාවක්ම නිර්ාමිසයි කියලා දැනගන්න. ඔන්න ওই විදිහට හිත තැබුවාම මේ වේදනානුපස්සනාව ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනස්මින් වේදනාවේ ඇති වෙන ස්වභාවය අනුව බලමින් වාසය කරනවා, නැති වෙන ස්වභාවය අනුව බලමින් වාසය කරනවා, ඇති වෙන නැති වෙන ස්වභාවය අනුව බලමින් වාසය කරනවා. මොකක් නිසාද? එයා දන්නවා ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙනවා. ස්පර්ශ නැති වෙනකොට මේ වේදනාව නැහැ. හැම වෙලාවෙම ස්පර්ශය නිසා වේදනාව එන්න පුළුවන්. වේදනාව ස්පර්ශයට අයිති නැහැ. කාලේ ගියත් කියන ටික හරියට කියන්නම්. මම උපමාවක් කියන්නම්කෝ. අපි මෙහෙම කිව්වොත් මේකෙදී දකින්න ඕනේ අපි කිව්වොත් දැන් වතුර මෝටර වලින් වතුර ගහනකොට වතුර බටේට හයි කරන කෙරවලට පුට්ටැල්ල කියලා කියන්නේ අපි. ඒකෙන් දැන් ලිඳේ ඉඳන් බටේ ඇතුළට වතුර එනවා. බටේ වතුර ආපහු ලිඳට යන්නේ නැහනේ. මෙහාට එනවා විතරයි ආපහු යන්නේ. ඒ වගේ හේතුයේ ස්වභාවය තමයි ඵලය ඇති කරනවා. ඵලය ආපහු හේතුව පැත්තට අයිති නැහැ. ඔකට තව උපමාවක් කිව්වොත් අපි කියමු අඹ ටිකකුයි මිදි අඹයි කෙසෙල් ගෙඩි. ඔය පළතුරු නම් අමතක වෙන්න පුළුවන් මට පොඩ්ඩක් මතක් කරන්න. අඹයි මිදි කෙසෙල් ගෙඩි කියන මේ ධර්මතා තුනම එකට එකතු කරලා බීමක් හදලා බොනවා. දැන් මේ ධර්මතා තුනම එකට එකතු කරුවාම හැදෙනවනේ රසක්. දැන් මේ හැදෙන රසය අඹ වලට අයිතිද? මිදි වලට අයිතිද? අනිත් එක මොකද කිව්වේ? කෙසෙල් ගෙඩි. කෙසෙල් ගෙඩි වලට අයිතිද? නෑ. දැන් හොඳට බලන්න මේ හේතු තුන එකට එකතු වුණාම මෙහෙම රසක් එනවා. හැදෙන්න පුළුවන්. ආපහු මේ රස සිහි කළා අනිත් පැත්තට යන්න බෑ. නුවණක් තියෙන කෙනාට මේ රස සිහි කළා කෙහෙල් ගෙඩිය රස දාන්න බෑ. ඇයි ඒකේම රාක් නැහැ. ඒ රස සිහි කළා මිදි වලට අත දාන්න බෑ. ඒ රස සිහි කළා ගස් ලැබු වලට අත දාන්න පුළුවන්ද? බෑ. ආපහු ඒ හේතු තුන එකතු වෙනකොට මේ පැත්තට එනවා. මේ රසය ආපහු අර හේතු වලට අයිති නැහැ. එතකොට මෙයාට හේතු ටික නිසා හට ගන්නවා පේනවා. අනිත් පැත්තට යන්න බෑ. ඒ වගේ අපි කියමු කය නිසා, පොට්ටබ්බේ නිසා, හිත නිසා, කාය ස්පර්ශ නිසා මේ වගේ වේදනාවක් ආවා. මේ වේදනාව සිහි කළා රූපයට අත දාන්න බෑ. පොට්ටබ්බේට අත දාන්න බෑ. එහෙම එකක් නැහැ. මේ වේදනාව සිහි කළා කකුල අල්ලන්න බෑ. එහෙම එකක් නැහැ. මේ වේදනාව සිහි කළා හිත හිතන්න බෑ. එහෙම එකක් නැහැ. ආයෙත් දන්නවා මෙහෙම දෙයක් ගැටෙනකොට හේතු හැදුනොත් ඇති වෙනවා. ආපහු මේ විදිහට අයිති නැහැ. ඔන්න ඔය විදිහට සමුදය ධම්මානුපස්සීවා. මේ හේතු නැතිව නැතින වය ධම්මානුපස්සීවා. සමුදය වය ධම්මානුපස්සීවා. ඊට පස්සේ තව කෙනෙක් දුක් විඳිනවා, තව කෙනෙක් සැප විඳිනවා කියලා බාහිර සත්පුද්ගලෙක් සැප දුක් විඳිනවා කියලා කෙනෙක්ගේ වේදනාව කියලා වේදනාව කෙරෙහි අපි තුල විපල්ලාසයක් තියෙනවා නම් ඒ විපල්ලාසය දුරු කර ගැනීම සඳහා බාහිර හෝ යම් සැපක් හෝ දුකක් හෝ සාමිස හෝ නිර්ාමිස හෝ උනානම් වෙයිනම් වෙන්නේ මෙහෙම නේද කියලා බලනවා. උනානම් වෙයිනම් වෙන්නේ මේ ස්පර්ශ නිසා හටගන්නේ කියලා බලනවා. මෙන්න මේ විදිහට බලනකොට ආධ්‍යාත්මික බාහිර වේදනාවේ ඇතිවීම නැතිවීම අනුව බලනකොට අත්ති වේදනාතිවා පනස සතිපච්චුපට්ඨිතා හෝති. සත්‍යෙක් පුද්ගලයෙක් නොවු වේදනාව පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. සත්‍යෙක් පුද්ගලයෙක් නොවු වේදනාව පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. එතකොට
අනිස් යාවදේව ඥානමත්තය පටිසතිමත්ත සිහිය නුවණ තව වැඩෙනවා. අනිසිතෝච විහෙරති. මේ වේදනාව මම කියලා හෝ මගේ ආත්මය කියලා හෝ මගේ කියලා හෝ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නෑ. ඊට පස්සේ නචකින්ච ලෝකේ උපාදීති. මේ ලෝකේ පංච උපාදානස්කන්ධ ලෝකේ කිසි වේදනාවක් දැඩිව ගන්නෑ. මම මගේ කියලා ගන්නෑ. එවම් පිබික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී විරති. මහණනි මෙන්න මෙහෙම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්ට